අහිංසව මුණ ගැහිම අනවශ්‍ය බව නීතිඥවරයාට දැනුම් දෙන එරික් සියල්ල ඇය වෙනුවෙන් ලියා තැබීම පමණක් ප්‍රමාණවත් බව දැනුම් දෙනවා. ඒ වෙනකොට සංදේශ් අහිංසව එරික්ට බහර දෙනවා. ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න රවි ජගත්ලගේ ගෙදර යනවා. අහිංසා එරික්ගේ ගෙදර ගිහින් කියලා ජගත් සහ රවි දැනගත්තොත් කුමක් සිදු වෙයිද? අහස් මාලිකා අද එතෙන් සිට රවි මහත්තයා කලබලවම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. අපි තරහ ගන්න නැතුව කේන්ති ගන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳගමු. ජගත් ඔයගොල්ලෝ ඔක්කොම තමන්ගේ දුව වර්ණනා කරගෙන හිටියා. බලන්න දුව ඔයගොල්ලන්ව ඩිසපොයින්ට් කරපු හැටි. බලන්න සංදේශ කියන්නේ කොච්චර ලොකු කපටියෙක්ද කියලා. ඌ අන්තිමට කෙල්ල වරන් ගිහලා නතර කරේ කාටවත් ලඟ වෙන්න බැරි තරක. මං හිතන්නේ අපි මේ මැරේජ් එක ගැන තවදුරටත් කතා කරලා වැඩක් නැහැ ජගත්. කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දුව අපි ළඟට එනවා. ඔව් මහත්තයා. අපේ දුව ගෙදර එනවා. ජගත් දැන් තියෙන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හොඳින් හෝ නරකින් අහිංසව එරික්ගේ ගෙදරින් එළියට ගන්න එක. මගේ කොල්ලාස් අහිංස ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. මට මගේ කොල්ලව ඩිසපොයින්ට් කරන්න බෑ. මට ඌ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ ජගත්. ඒක නිසා තමුන් මුල් වෙලා අහිංසව ඒ ගෙදරින් එළියට ගන්නවද? එහෙම නැත්තම් මගේ කාට තවමත් අහිංසව ඕන නම් තමුන්ට බැරි වුණොත් මම ඒකෙන්ම ඒ ගෙදරින් එළියට ගන්නවා. ඔන්න අද තමයි අහිංසා ඔයාගේ සීයා ටිකක් hina වෙලා ඉන්නේ. මෙච්චර කාලයක් ඔයාගෙන හිත පිච්චි පිච්චි හිටියේ. ඒක නම් ඇත්ත පුතේ. අද මට දැනෙන්නේ මං නිකන් ඉපදුනා කියලා. අද තමයි ඉපදුනේ කියලා. අන්න එහෙමයි දැනෙන්නේ. දුව ඔයාගේ අඩුපාඩුව තමයි මේ ගෙදරට මෙච්චර කල් බලපාපු ලොකුම අඩුව. අද ඔයා ඒ අඩුව පිරෙව්වා. ඔයාට පේන අහිංසා. ඇත්තටම ඉතින් මේ මම එන්න හිටපු ගමනක් නෙවෙයි. දුව ඔයාට මේ ගෙදර මග ඇරලා තව දුරටත් ජීවත් වෙන්න බෑ. මේ වාට උරුම තැන. ඔය තේජාන් කියන කොල්ලයි යාගේ තාත්තගේ බලපෑම ඉස්සරහා පිට ඔයා ක්‍රියා කරපු විදිය 100%ක් හරි. ඔයා ගත්තු තීරණ, ඔයා වැඩ කරපු විදිය හරියට හරි. සංදේශයයි ශිහානී මට උදව් කරේ නැත්තම් මං අද මෙතන නෑ. එහෙම තමයි තේ හොඳ යාළුවෝ නහම. කරදරයක උදව් කරන්නේ නැතුව කොහොමද නේ? අහසේ තනමු අහස් මාලිකා. එරික් සර් මට පුංචි ඉල්ලීමක් තියෙනවා. කියන්න සංදේශ්. මොකද්ද? අහිංස මේ වෙලාවෙත් හිතන්නේ ජගත් අංකලුයි චන්දිය ආන්ටි ගැන. එයා පොඩි කාන්දේ අම්මයි තාත්තයි කිව්වේ දෙන්නත්නේ. මේ ප්‍රශ්නේ කොහොම විසඳෙයිද කියලා මන් දන්නේ නැහැ සර්. අහිංසනගේ මෙහි ඉඳීද නැත්නම් ආපහු ගෙදර ඇයිද කියලා මට හරියටම කියන්න බෑ සර්. අහිංස කොහෙවත් යන්නේ නැහැ. මේක වාගේ ගෙදර අහිංස. හරිද? මේ හන්ද රයිනි පොඩ්ඩක් ඉන්න. සංදේශට කියන්න දෙන්නකෝ කියන දේ. අහිංස ළඟට යාගේ අම්මයි තාත්තා එක්ක කතා බහ කරන්න ඉඩ දෙන්න එරික් සර්. එයාලත් එක්ක තියෙන බැඳීම බිඳෙන්න ඉඩ තියන්න එපා. මට තේරෙනවා. ඒක සාධාරණ ඉල්ලීමක්. දැන් රවි සර්, තේජාන් ඒ හැමෝම අහිංස මෙහි ඉන්නවා කියලා දැනගෙන ඇති. දැනගත්ත කියලා මොනවා කරන්නද? ඒක ගැන බය වෙන්න එපා. සංදේශය ඔයත් පරිස්සම් වෙන්න වෙයි.
ඔව් ඉතින් දැන් මේ දරුවව මෙහාට ගෙනාවේ සංදේශ කියලා දැනගත්තාම උන් ඉතින් ඔයාගේ පිටිපස්සේ පන්නයි. ඔයාට ටික පරිස්සමෙන් ඉන්න ඕන. ඒකට කමක් නෑ රික්ස. අහිංසනම් කිව්ව පරිස්සමට බලාගන්න. මට හොඳටම ඇති. පොඩක් ඉන්නකෝ. හලෝ එරික් මිස්ටර් රවි විජේවර්ධන කොහමද? මං ඒත් බැලුවා මොකද මෙච්චර පරක්කු කියලා. ඔය වැරද්ද කරන්න එපා එරික්. ඒක එහෙම වෙන්න බෑ. ඔක අන්තිම නරකයි. අන්තිම නරකයි. අන්තිම නරකයි නේන්න. ඔයාට ඒක තේරිච්ච දෙයක් කොච්චරද? මේ බලහත්කාරයෙන් තමන් කැමති නැති මිනිහෙකුට අහිංසක කෙල්ලෙක්ව බන්දලා දෙන්න හදනවනම් මයි ගොඩ් ඒක කොයි තරම් පවක්ද? කොයි තරම් අපරාධයක්ද? නේද? එරික් අහිංසා කියන්නේ මගේ මිනිබිරි. ඉතින් මගේ මිනිබිරි දැන් මගේ ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කාටවත් ඒක ගැන මොකද්ද තියෙන රුදාව? අනික රවිට මොකද්ද තියෙන රුදාව? මගේ මිනිබිරි මගේ ළඟ ඉන්නවා. ඉතින් එච්චරයි. අහිංස තාත්තා කියලා කිව්වේ ජගට්ට. අම්මා කිව්වේ චන්දිට. රවි ඒ කෙල්ල ඇත්ත මොකද්ද කියන එක දන්නවා. හොඳට තේරුම් අරන් ඉන්නේ. සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පෙනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝ කොලජන්. තාරුණ්‍යය යලි කැඳවන කොලජන් සත්කාරය. මං ඉන්නේ ජගත්ලා ගෙදර. ඇත්තද? හරි. ඒ කියන්නේ මේ කුමන්ත්‍රණකාරයෝ ටික ඔක්කොම එකතු වෙලා එකම බෝට්ටුවේ ওই පැත්තේ ඉන්නවා. මට ඒකෙන් ඇති වැඩක් නෑ ඉසේ. හැබැයි තමුසට එකක් මං කියන්නම්. තමුසේ මාත් එක්ක ආයෙමත් නටන්න ලැහැත්ති වෙන්න එපා. හොඳ හිතින් කියන්නේ හොඳේ. මේ අනරවි. මගේ එකම දුව නැති කරගත්තා වගේ මගේ එකම මිනිබිරියවත් මම නැති කරගන්න සූදානම් නැහැ. හැබැයි රවි තමුසේ එකක් දැනගන්නවා. මගේ මේ දරුවා වෙනුවෙන් ඔය ඉදිරිපත් වෙලා ඉන්න බොරු දෙමව්පියෝයි ඉදිරිපත් වෙන්න හදන බොරු මාමණ්ඩි ඔක්කොම දැනගන්නවා එකක්. තමුසෙලාගේ වෙස්මුණු දැන් ගැලවිලා ඉවරයි. තමුසෙලා දැන් ඉන්නේ වෙස්මුණුත් නැතුව හෙළුවෙන් ඉන්නේ. අන්න ඒක දැනගන්නවා. රවි මහත්තයා එරික් මහත්තයා මොනවද කියන්නේ? ඔය දෙන්නම ලෑස්ති වෙන එරික් ගෙදර. මේ දැම්ම. ඇයි එරික් මහත්තයා මොනවද කිව්වේ? අපි ඊට යන්න ඕන. අනේ රවි මහත්තයා එතන ගිහින් රණ්ඩු කරලා නම් දුවව කොහොමටත් එක්කන් ඉන්න බැරි වෙයි. චන්දි අපි ඊට යන්නේ රණ්ඩු කරන්නේ නෙමෙයි. අපේ දරුවා එක්ක කරන් ඉන්න. නෑ රවි මහත්තයා. රවි මහත්තයා මේවට පැටලෙන්න ඕනේ නෑ. මං ගිහිල්ලා අපි දුවර කතා කරනවා නේ චන්දි. ජගත්. තේජාන් මගෙන් අහන දේවල්ට මම මොනවද දෙන උත්තර? මම මොනවද මගේ කාට කියන්නේ? හා? මොකද බං ඒ? උඩ දැක්ද බං? මේ බලපන්. ඔය දැන් තමයි මචං සිහියෙන් ඉන්න ඕන වෙලාව බං. මට තේරුම් ගන්නකෝ තේජා. තේජා. යකෝ සංදේශ උඹ පිස්සෙක් කරගන්න හදන්නේ. උඹ මේ වෙලාවේ සිහියෙන් ඉඳපන්. ඩවුන් මචං. මොකයි ඉවරක් කළා දානවා. මෝඩ වෙන්න එපා බං.
ඒක උත්තරයක් නෙමෙයිනේ. අහසේ තනමු අහස් මාලිකා. ඩයබිටිසෝල් සීනි වලින් පරිස්සම් වන ඔබට විශේෂයි. විටමින් කනිජ සහ තන්තු සමගින් නිසි පෝෂණයක් ලබා දෙයි. මේ තමයි ඔයාට හොඳ දේ. අඩු ග්ලයිසමික් දර්ශකයක් සහිත සමබර පෝෂණීය ඩයබිටිසෝල්. අහසේ තනමු අහස් මාලිකා. මොකටද අහිංසව එරික් අංකල්ලා ගෙදරට එක්කන් ගියේ? උට වැඩක් නෑනේ. සංදේශ කියන්නේ මොකෙද්ද? ඌ හිඟන්නේ. හිඟන්නට පුළුවන් ද මාත් එක්ක හැප්පෙන්න? තේජාන් මචං උඹමයි වැඩේ වරද්ද ගත්තේ. උඹ මචං දෙයක් කරද්දි හොඳට කල්පනා කරලා කරපන්. උඹට තේරෙන්නේ නැද්ද? මම උඹට එදත් කිව්වනේ. උඹ මචං අර සංදේශව පැහැර ගන්න ගිහින්දනේ ඔක්කොම උනේ. උඹ ඔක්කොම වැඩ අලු කරගන්නවා. මං ඕකව ඉවරයක් කරලා දානවා. අයියෝ මචං. ඔක්කොටම කලින් ඔය කේන්තිය පොඩ්ඩක් නිවා ගනින්කෝ. මචං සංදේශයට ඕනේ උඹ ඌගේ පස්සෙන් ගෙන්නව ගන්න. උඹ ඒක තේරුම් ගන්නේ නෑනේ මචං. යකෝ මෝ කියන්නේ ඇත්ත. ඌ හරි කපටි බං. යකෝ මුල ඉඳලම ඌ මේම බෝ අවුස්සලා පස්සෙන් ගෙන්න ගත්තා. නැද්ද මං කිව්වේ? මට ඔය කතන්දර වැඩක් නෑ. අහිංසව මේ ගෙදරට මං ගේනවාමයි. උඹට ඒක කරන්න පුළුවන් තේජාන්. හැබැයි මචං ඒක අතපය විසික් කරලා ආයුධ පෙන්නලා නෙමෙයි. එරික් එක්ක එහෙම මචං කරන්න බෑ. හරිද? ඔබ මචං මොලෙන් ගේම ගහන්න ඕනේ. ඔබට තේරුම් ගන්න. ඔබට තේරෙනවනේ නේද බං? මෙච්චර කාලයක් මම ඉවසුවා. තවත් ඉවසපන්. කවුද මචං මේ? යකෝ මුලින්ම උස්සගෙන ආවනම් මේවා මේ විදිහට වෙන්නේ නෑනේ බං. ඈ අජ්ජා තේජා කියන කතාව ඇත්ත. තේජා අපි හොඳ ප්ලෑනක් ගහමු. සේරටම කලින් මචං අහිංසක හිතේ තියෙන සංදේශක හිතවත්කම නැති කරලා දාන්න ඕන. අපි පළවෙනියටම කරන්න ඕනේ අන්න ඒක. ඔබට තේරුණාද? නේද බං? ඒක හරි බං. ඕවා මචං අතපය කඩලා කරන්න බෑ. හරිද? ඒකට කරන්න ක්‍රම තියෙනවා. මම ඒක උඹට කියන්නම්. හරිද? කියපන්. කොහොමද? මම ඒක උඹට පස්සේ කියන්නම්. දැන් කුල්ලයන් දැන් හරිනේ. බත් ඔය ටික වෙනකන් තමයි බලන්න හිටියේ පුතෝ. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? අම්මත් ගේ අසට වෙලා කියව ඉන්නවා. අන්න එරික්ගේ ඔරිජිනල් මිනිබිරිය ගෙදරට ඇවිල්ලා. ඉතින් ඒක වැරද්දක් තියනවද? මට ඉතින් ඔව තේරෙන්නේ නෑනේ. ඔවා කියලා වැඩක් නෑ. අපේ දැන් ඔච්චර කලබල වෙන දෙයක් උතර වෙලා තියෙනවා. බත් හරියට පැණිය බීලා වගේ. ඔබ මොලේ කොහෙද තියෙන්නේ කියලා බලපන්. මීෂා මේ ගෙදරට ආපු දවස් දැන් තාත්තා මොකද්ද කරේ කියන්නකෝ. ඒ ළමයට දීපල ගැන කී කෑ ගැහුවා. අන්තිමට ඒ ළමයා ඒ ගෙදර ගිහලා දීපල ඉල්ල කෑ ගහන්න ගත්තා. අපෝ බත් හරියට FM channel එකක් වගේ. හරි හරි. ඔය මගුල් මං ආයේ කතා කරන්නේ. අන්න ඒක නම් හොඳ අදහසක්. හැබැයි මං සත පහක් උඹට වේදම් කරන්නේ නැහැ. ඩේටා වලට පාටි වලට සත පහක් දෙන්නේ. එහෙම කතා කරන්න එපා කිරි පුතේ. මගෙන් කාලා මටම කිල්නවනේ. මං ඉන්න තැනම läගගෙන. දැන් මෙහි ඉන්න තු මං කොහේ යන්න කියලාද? ඒක මන් දන්නේ. අනේ පුතේ මේ අපිට යන්න ඉන්න තැන් ඕනේ තරම් තියෙනවා. ඔබ බය නැතුව හිටහන්. Tamante කියලා තත්ත්වයක් හදාගෙන. ඒකයි මම මෙච්චර මේ කෑ ගහන්නේ. හිරාන් පුතේ. උඹට ඇන්ටන් අයිලා ගෙදර හරි ගිහලා නතර වෙන්න පුළුවන්. ආයි ඉතින් ඇන්ටනික් ඇදලා ගත්තා. හොකා යන්නේ අර වැල් එකක් කුස්සියට. ඵලයන් ඵලයන්. උඹට නෑදෑයෝ අමතක වුණාට ඇන්ටන් අයියට නෑදෑයෝ අමතක වෙලා නෑ. උඹලා එහි ගියොත් උඹලට දෙයියන්ට වගේ සලකයි. ඇන්ටන් අයියා ඒ වගේ හිත හොඳ මිනිහෙක්. නෑ නෑ කවදාවත් මගේ එකෙක් ඇන්ටන්ගෙන් උදව් ඉල්ලා යන්නේ. ඕකගෙන් බොන උදව්ද? කේප්පඩියා. එහෙනම් ඉතින් මෙහෙ නැත්තම් එහෙ තමයි ඉන්න වෙන්නේ. වෙන යන්න තැනක් නෑනේ. බොයි නහුතිත් එක්ක කතා කරගෙන ප්‍රශ්නේ ඉවර කරගන්න. තේරුණාද? මේ උඹට ආය රසාවක් නෑ පුතේ. එන්න පළාත් සභාවට හරි යන්න ඕනේ. ඈ
මට පාස් නැති උඹට ඕක විතරයි ඉතුරු වෙන්නේ. හරි. වත් දිනු වෙන්න බෑ. මියාගේ කට වැහෙන්නත් එක්ක අපි වෙලාවක ඇන්ටනයිලා ගෙදර යනවා. තියෙන නැති කර. දුව එන්න ඉඳගන්න. අයියේ නංගි මං ගිහලා එන්නද? තේ ටිකක් බීලා යන් අයියේ. නෑ නෑ පා නංගි මං ගිහලා එන්න. අනේ මෙන්න මෙහාට එන්න. තේ ටිකක් බීලා යන්. ඔච්චර බල කරන එකේ තේ ටිකක් බීලා යන සංදේශ්. නෑ මේ මං කිව්වේ ඉතින් මේ දෙන්න කැමැත්තෙන් යනවා නම් ඉතින් ඒක අතින් අපෙන් උදව් මොකටද නේද? එහෙම ප්ලෑන් එකකටද අහිංසව ශහන්ලාගේ ගෙදර නැවතුනේ? මේ දැක්ක කල් අපිට ජගත් රොස් කියන්නත් බෑ. එයාලා බය වුණා මන් නැති වෙයි කියලා.